හරි පුතා අද අපිට තියෙන්නේ ග්‍රැවිටේෂනල් ෆීල්ඩ්ස් එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර. මෙන්න මේ කොටස යටතේ ප්‍රශ්න ටික කොට දාන්න. ඇත්තටම අපි ඊට කලින් තියරි ටික පොඩ්ඩක් ඉගෙනගෙන වැඩේ කොට දාමු. කොහොම වුණත් මම පොඩ්ඩක් හඳුන්වා දීමක් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කළොත් පුතා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ග්‍රැවිටේෂනල් ෆීල්ඩ්ස් කියන එක අපිට සාමාන්‍යයෙන් මෙහෙම කියන්න පුළුවන්. අපි මුලින්ම නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය නිව්ටන්ස් law of gravitation මේ ගැන කතා කරනවා. Newton's law of gravitation මේක අපි සිංගල් මීඩියම් දෙකවලම දන්නවා මම මේ කියන ඒවා. හරි ඊට පස්සේ අපි ඊගාවට පුතා අපිට කතා කරන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය. E කියලා එකක් අපි කියනවා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය. ඇත්තටම මේක දෛශිකයක් වෙනවා. ඒක ගැන අපිට ඉච්චරටම ඕනේ නැහැ. ඊට පස්සේ අපිට ආයෙ කතා කරන්න පුළුවන් දැන් ගුරුත්වජ විභවය gravitational potential ගැන. ගුරුත්වජ විභවය gravitational potential. පුතා ඔතනින් අතර වෙන්නේ අපි සාමාන්‍යයෙන් ගෙනියනවා. ඊට පස්සේ පොඩි කොටස් ටිකකට. ඒ තමයි ඊගාවට අපි කතා කරනවා වියෝග ප්‍රවේගය කියලා. වියෝග ප්‍රවේගය නැත්නම් escape velocity. ඒ වගේම අපි කතා කරනවා geostationary satellites, භූ ස්ථාවර චන්ද්‍රිකා, motion of an artificial satellite, කෘත්‍රිම චන්ද්‍රිකාවක චලිතය. මෙන්න මේ දේවල් කොහොමද ඒක චලනය වෙන්නේ? ඒ චලිතයට අදාළ සමීකරණ ඒකේ සියලු කතා කරනවා. ඒ වගේම අපි ග්‍රහලෝකවල චලිතය ගැන කතා කරනවා. ඉලිප්ස් මාර්ගය සමහරවල්වලදී වෘත්තාකාර මාර්ගයක් කියලා උපකල්පනය කරලා හදනවා. ඉලිප්ස් වලටත් හදන්න ඉඳලා හිටලා එනවා. එහෙම වුණාම අපි කෝනික ගම්මිතා සංස්ථිතිය conservation of angular momentum අපි use කරනවා. අපි ඒවා ගැන පස්සේ කතා කරමු. අවසානයේදී මම කතා කරනවා මේකේ දැන් ඕගලන්ට ඔය ටික කතා කරලාට පස්සේ පොඩි දෙයක් තියෙනවා. බරහිත සංවේදනය වගේ කොටසක්. ඒකත් අපි කතා කරලා දානවා. ඒක එච්චර මේ හිතන්න එපා. ඒවා ඕන වෙනවා විභාගෙට. මොකක් වුණත් එහෙනම් අපි වැඩේට යන්. රයිට්. පුතා මොකද්ද මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර? කො අපි පටන් ගත්තේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කියලානේ. නේද? මේ ඔව් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කියලා තමයි පටන් ගත්තේ. නං නේද? එහෙනම් ඉතින් මොකද්ද මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කියන්නේ? අය බලමු. පුතා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය. පුතා අපි සාමාන්‍යයෙන් කියනවා මෙන්න මෙහෙම කතාවක්. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කියන්නේ දැන් අපි කැපිටල් M එකක් ගත්තොත් මෙතන සිම්පල් M කියලා ගත්තොත් මෙතන සාමාන්‍ය අපි කියනවා ස්කන්ධයක් මත බලයක් ඇති කළ හැකි ප්‍රදේශයකට. පුතා ස්කන්ධයක් මත බලයක් ඇති කළ හැකි ප්‍රදේශයක්. මෙන්න මේ අපි ප්‍රදේශයක් සලකනවා නම් මෙන්න මේ සිම්පල් M ස්කන්ධය මත බලයක් ඇති කරගන්න පුළුවන් නම් ඒක ගුරුත්වාකර්ෂණය යටතේ හෝ කෙසේ හෝ මේ ස්කන්ධය සිම්පල් M මත බලයක් ඇති කරගන්න පුළුවන් නම් ඒ ප්‍රදේශයකදී ඒ ප්‍රදේශය අපි කියනවා පුතා ස්කන්ධය මත බලයක් ඇති කරපු නිසා ඒක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කියලා. ඉතින් පුතා සාමාන්‍යයෙන් බලයක් ඇති කළ හැකි ප්‍රදේශයක් කියන්නේ මම කිව්වේ ස්කන්ධයක් මත බලයක් ඇති කළ හැකි ප්‍රදේශයක් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක්. එතකොට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක සාමාන්‍යයෙන් කරන දේ ඇත්තට මේක තමයි හරිම වචනේ සාමාන්‍යයෙන් කරන දේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක ස්කන්ධයක් මත බලයක් ඇති කිරීම. ඒ වගේම හැම ස්කන්ධයකටම හරිද? ඒ කියන්නේ හැම ස්කන්ධයක් වටාම මේ වගේ gravitational field එකක් තියෙනවා. ඒක ගැන වැඩි හිතුවේ නැතත් මෙන්න මේ කතාව මතක තියාගන්න. මම දැන් කියන එක ඉතාල වැදගත් වෙනවා. පුතා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කියන්නේ බල ක්ෂේත්‍ර. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කියන්නේ තවත් force field වලට බල ක්ෂේත්‍ර වලට. පුතා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කියන්නේ බල ක්ෂේත්‍ර වගේම මතක තියාගන්න මෙන්න මෙහෙම කතාවක්. මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වගේම මේ ගුරුත්වජ බල කියන දේ. මේක M1 ස්කන්ධයක් නම් මේක M2 ස්කන්ධයක් නම් මේ දෙන්න අතරම ගුරුත්වජ බල ඇති වෙනවා. මේ ගුරුත්වාකර්ෂණ බල නැත්නම් මේ ගුරුත්වජ බල විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව ඉන්නවා වගේම පුතා තව දෙයක් තමයි හොඳට අහගන්න ගුරුත්වාකර්ෂණ නැත්නම් මේ ගුරුත්ව අතර ස්කන්ධ අතර පුතා කවදාවත් in between masses there will be no repulsion forces, there will be only attraction forces. ආකර්ෂණ බල විතරයි තියෙන්නේ කවදාවත් විකර්ෂණ බල නැහැ. එහෙනම් ගුරුත්වාකර්ෂණ බල කියන්නේ හැමදාටම ආකර්ෂණ බලවලට. හරි.
පුතා මොකක් හරි තැනක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවද කියලා බලන්න නම් මොකද කරන්නේ? ස්කන්ධයක් මත බලයක් ඇති කර හැකි ප්‍රදේශයක් නම් මෑස් එකක් මත ෆෝස් එකක් ඇති කරන්න පුළුවන් ප්‍රදේශයක් නම් ග්‍රැවිටේෂනල් ෆීල්ඩ් එකක් කියන්නේ පුතා ගුරුත්ව ශේෂ්ත්‍රයක් කොහේ හරි තැනක තියෙනවද කියලා බලන්න නම් අපි කරන්නේ කොහේ හරි තැනකට ගෙනහල්ලා අංශු මාත්‍රී ස්කන්ධයක් නිදහස් කරනවා. ඒ නිදහස් කරන ස්කන්ධයට බලයක් ඇති වෙනවා නම් එතන ග්‍රැවිටේෂනල් ෆීල්ඩ් එකක් ගුරුත්ව බලයක් තියෙනවා. ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. දැන් ඔන්න මම කියනකොට තේරෙනවා. පුතා මම කැපිටල් M ස්කන්ධයක් ගන්නවා මෙතෙන්ට. අරගෙන මම මෙන්න මේ හරියේ අංශු මාත්‍රීය ස්කන්ධයක් නිදහස් කරනවා. මෙයාගේ ගුරුත්වාකර්ෂණ බල ශේෂ්ත්‍රය ගුරුත්ව බල ශේෂ්ත්‍රය ගොඩක් දුරට තියෙනවා. මෙන්න පුතා මේ අංශු මාත්‍රීය ස්කන්ධය මම නිදහස් කළාම මේ කැපිටල් M ගේ ගුරුත්ව බල ශේෂ්ත්‍රය මෙන්න මේ හරියට යනකම්. ඇත්තටම අනන්තය වෙනකන් තියෙනවා කියලා කතාවක් කියනවා. ඒ කියන්නේ හිතුවේ නැතත් ගුරුත්ව ශේෂ්ත්‍රය පුතා මේ කැපිටල් M ගේ ගුරුත්වාකර්ෂණ බල ශේෂ්ත්‍රය මේ අංශු මාත්‍රීය ස්කන්ධයේ තියෙන තැනටත් විහිදිලා එක්ස්ටෙන්ඩ් වෙලා එක්ස්පෑන්ඩ් වෙලා තියෙනවා නම් මේ අනිවාර්යයෙන්ම මේ අංශු මාත්‍රීය ස්කන්ධය මෙයා කරා ඇදී එනවාමයි. එතකොට මම මේ හරියෙන් අංශු මාත්‍රීය ස්කන්ධයක් නිදහස් කළොත් එයත් ඇදීගෙන එනවා. මම මේ හරියෙන් අංශු මාත්‍රීය ස්කන්ධයක් නිදහස් කළොත් මෙයාගේ ගුරුත්වාකර්ෂණ බල ශේෂ්ත්‍රය හින්දා ග්‍රැවිටේෂනල් ෆෝස් ෆීල්ඩ් එක හින්දා එයා ඇදිලා එනවා. මම මේ හරියෙන් නිදහස් කළොත් එතනත් ඇදිලා එනවා. මම මේ හරියෙන් නිදහස් කළොත් එතනත් ඇදිලා එනවා. මම මේ හරියෙන් නිදහස් කළොත් මේ හරියෙන් නිදහස් කළොත් මේ හරියෙන් නිදහස් කළොත් සියලු තැන් වලින් ඇදිලා එනවා මෙයා කරා. එහෙනම් මතක තියාගන්න ගුරුත්වාකර්ෂණ බල රේඛා ග්‍රැවිටේෂනල් ෆීල්ඩ් ලයින්ස් නැත්තම් පුතා මෙන්න මෙහෙම කතාවක්. ගුරුත්වාකර්ෂණ බල රේඛා ග්‍රැවිටේෂනල් ෆීල්ඩ් ලයින්ස් කියන්නේ එතකොට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක නිදහස් කරපු අංශු මාත්‍රීය ස්කන්ධයක් ඒ මත ක්‍රියා කරන ගුරුත්ව බලය හින්දා ඒ මත ක්‍රියා කරන ගුරුත්ව බලය හින්දා ගමන් කිරීමට පෙළඹෙන පතය. English medium you can understand. මෙන්න මේකේ දැන් අපි normal particle එකක් තිබ්බොත් එහෙම හුඟක්ම පොඩි particle එකක් freely මම ස්පේස් එකේ යන්න දුන්නොත් එයා ග්‍රැවිටේෂනල් ෆෝස් ෆීල්ඩ් එකට අහු වෙච්ච ගමන් අනිවාර්යයෙන්ම එයා හින්දා ඇට්‍රැක්ට් වෙලා ඇදිලා එනවා. ඒ ඇදිලා එන පාර තමයි මම මේ ඇන්දේ. පාත් වේ එක තමයි ඇන්දේ. English medium understand. Okay. හරි අපි යන් ඊගාවට. පුතා දැන් අපිට ඊගාවට කතා කරන්න තියෙනවා නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය නැත්නම් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ බලය ගැන. මොකක්ද මේ? පුතා මේක තමයි නියම වැඩේ. පුතා මම ගන්නවා ලක්ෂීය ස්කන්ධයක්. ලක්ෂීය ස්කන්ධය ගන්න උන්නේ ලක්ෂීය ස්කන්ධයක් ගන්නවා M1 කියලා. පුතා තවත් මම ඇත්තටම ලක්ෂීය ස්කන්ධයක් කියනවටත් වඩා මම මෙහෙම කිව්වා නම් හොඳයි. පුතා මම ලක්ෂීය අංශු දෙකක් කියලා ගන්න. අංශු දෙකක්. right. ලක්ෂීය ස්කන්ධ නැත්තම් අංශු දෙකක්. Pointed masses. I am getting two pointed masses. One is M1 and other one is M2 by the magnitude. මේ දෙන්න මත ආකර්ෂණ බල ඇති වෙනවා. මේක F නම් පුතා මේ දිශාවටත් F කියලා ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා. පුතා විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව. ඔන්න බලන්න කතාව. පුතා විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එකම ක්‍රියා රේඛාවක්. මෙන්න බලන්න එකම ක්‍රියා රේඛාවක්. වස්තු දෙකක් මත පුතා ක්‍රියා ප්‍රතික්‍රියා කියන කෙනාගේ ක්‍රියා ප්‍රතික්‍රියා action reaction කියන කෙනාගේ characteristics පුතා එයාගේ ගති ලක්ෂණ තමයි ඕනෑම වෙලාවක ක්‍රියා ප්‍රතික්‍රියාවක් වෙන්න නම් ඒක වස්තු දෙකක් මත ක්‍රියා කරලා ඒ කියන්නේ විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව වස්තු දෙකක් මත එකම ක්‍රියා රේඛාවක ක්‍රියා කළොත් ඒවා ක්‍රියා ප්‍රතික්‍රියා. එතකොට මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර කියන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා පොඩකින ගුරුත්ව බල කියන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා වෙනවා. ඔය ක්‍රියා ප්‍රතික්‍රියා යුගල හඳුනා ගැනීම ඒවා මේවා බැරි නම් හරියට යාන්ත්‍ර විද්‍යාව ඉගෙනගෙන නැහැ. අපි උගන්වන්න යාන්ත්‍ර විද්‍යාව හරියට. ඕවා ඔච්චර අමාරු නෑ. හරිම සරලයි. මේ සරල දේ ඔබ සංකීර්ණ කරගෙන. පුතා මේ ගුරුත්වාකර්ෂණ බලය මම අර කිව්වේ F. පුතා නිව්ටන් කියනවා F is directly proportional to m1 m2 m2 m එක වැඩි කිරීම m දෙකට and m is indirectly proportional to r squared. එවන් නැත්නම් directly proportional to 1 over r squared. ඒකින්ද මේ ගුරුත්ව බලය නිව්ටන් කියනවා m1 m2 අතර ගුණිතයට අනුලෝමවත් r වර්ගයට ප්‍රතිලෝම සමානුපාතික වෙනවා කියලා. මේ දෙක එකට ගන්න පුළුවන්. මේක පළවෙනි එක නම් මේක දෙවෙනි සමීකරණය නම් මේක නිකම්ම ගත්ත හැකිනේ අපිට. ඒ සමීකරණ කියන්නත් බෑ මේවට දෙකම. දෙකේම එකතුව. මේ දෙකේම එකතුවක් නෙමේ කතාව. එතකොට නිව්ටන් එහෙමනේ කිව්වේ. නිව්ටන් එහෙම කිව්වනම් ඔයාට වෙනේම කියන්න බෑ. F අනුලෝමන සමානුපාතිකයි F is directly proportional to m1 m2 divided by r squared.
පුතා මෙහෙම අපිට අවශ්‍ය විදිහට කො මේ විදිහට අනුලෝම සමානුපාතික තියාගෙන ඉඳලා වැඩක් තියෙනවද නෑ. So we want to eliminate that. F is equals to g into m1 m2 divided by r squared. පුතා මේ g කියන්නේ නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය නැත්නම් universal gravitational constant වෙනවා. නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. මේක 6.67 වැඩි කිරීම 10 11ක් විතර වේවි. කොහොමවත් මතක තියාගන්න ඕනේ නැහැ පේපර් එකේ දෙන නිසා. හරි. ඕක තමයි නිව්ටන් කිව්වේ. මම හොඳ වචනයක් කිව්වා pointed masses නැත්නම් අංශු මාත්‍රීය ස්කන්ධ නැත්නම් අංශු වලට මේක කතා කළේ. පුතා හැබැයි ඕනේ නම් ස්කන්ධ වලටත් අපිට මේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය දාන්න පුළුවන්. ඒක දානකොට අපි සාමාන්‍යයෙන් මේකේ දුර ඉතා වැඩි වෙන්න ඕනේ මේ දෙන්න අතර. ඒ වගේම හැම වෙලෙම මේ වගේ මෑසස් වලට කතා කරනකොට අපි මේ දුර r කියන එක ගැන කතා කරන්නේ මේගොල්ලෝ ගුරුත්ව කේන්ද්‍ර අතරට. නැතුව මෙතන මෙයා ඉඳන් මෙතෙන්ට තිබ්බොත් එහෙම කැපිටල් R දුරක් පුතා මෙතන ඉඳන් මෙතෙන්ට දක්වා කැපිටල් R දුරක් තිබ්බොත් එහෙම මේ සිම්පල් R කියන එක නා මෙන්න මේ තැනට විතරක් ගත්තා නම් මේ ගුරුත්ව කේන්ද්‍රය දක්වාම සිම්පල් R ධන කැපිටල් R ධන කැපිටල් R කියලා අපිට ගන්න වෙනවා දෙන්න අතර ගුරුත්ව කේන්ද්‍ර අතර දුර. එහෙම අරගෙන තමයි මේ සමීකරණය F equals to g m1 m2 divided by r squared කියන එකට දාන්න පුළුවන් වෙන්නේ. හරි අපි ඊගාව ප්‍රශ්නෙට ඊගාව කොටසට යමු. පුතා දැන් ඔයා ඔය ටික දන්නවා. මම හිතන්නේ ඔයාලට ප්‍රශ්න ටිකකට ගියා නම් හොඳයි කියලා. මොකද දන්නවද ඒක පොඩ්ඩක් නේද? කො ප්‍රශ්න නේද? ඉතින්නේ රයිට්. මේක බලමු. හරි. පුතා මෙන්න මේ ඕගලන්ට මම ඔක්කොම ප්‍රශ්න ටික කරනවා. ෆ්‍රී කරනවා කියලා මුලින්ම කිව්වා. ඉතින් ෆ්‍රී කරනවා මේක. බය වෙන්න එපා. ෆ්‍රී කරනවා කිව්ව දේවල් ෆ්‍රී කරනවා. ඒ වගේම අනිත් ඒවාත් බොහොම සාධාරණ ගණන් වලට ඕගලන්ට කෙරෙන්නේ. අසාධාරණ විදිහට ඒවා කෙරෙන්නේ සාමාන්‍ය මගේ හැටි එහෙමයි. ඔබ දන්නවා. රයිට්. බලන්න මේක දී ඇති රූපවල දැන් මෙන්න මේ වගේ දිග එකක් තිබ්බහම ගොඩක් ළමයි අහන ප්‍රශ්නයක් තමයි පුතා මේ දේවල් තමයි ඔයාලට ක්ලාස් එක කියවෙන්නේ නැත්තේ. ඒකින්ද තමයි ඔබ අසාර්ථක. ඔයාට නිකම් ප්‍රශ්නයක් කරන හැටි තියරිය විතරක් කියලා දෙනවා. කෙටි ක්‍රම නැහැ. ඒ වගේම පුතා ඔයාට ප්‍රශ්නයක් ටැකල් කරන විදිහ ප්‍රශ්නයක් තේරුම් ගන්න විදිහ කියලා දෙන්නේ නැහැ. එහෙම කළා මේ විභාගය කරන්න බෑ. නිකම්ම තියරි ඉගෙනගෙන ඉවර වෙලා විභාගයට ගිහිල්ලා බලන් ඉඳලා එන්න පුළුවන්. You can sit it and වෙන හරි තැම් දිහා බලන් ඉඳලා එන්න පුළුවන්. Appear for the exam is good, but you want to compete it and you want to do that competition and you want to be a successful one. හරි ඒක ගැන කතා ඕනේ නැහැ. දී ඇති රූපේ පෙන්වා ඇත්තේ එක් එක් සරසම ස්කන්ධ හයක් වෙනස් පද්ධතියක්. පුතා මම මේක කියවන විදිහ බලන්න. මේ වගේ ප්‍රශ්නයක් දැක්කහම මම මුලින්ම කරන්නේ රූපයක් තියෙනවා කියලා දන්නවනේ. මම ඉස්සෙල්ලම ඒ රූපේ ගැන ලොකු අදහසක් ගන්න නැහැ ඔළුවට. හැබැයි රූපේ දිහා මුලින් බලනවා. බලලා ඔන්න බලන්නකෝ මම මේක ඔළුව ටක් ගාලා දාගන්නවා. ඉස්සෙල්ලා අතන චුට්ටක් බලනවා. මොකද්ද බලන්නේ? ඔන්න බලන්න. කො බලන එක නැති වුණා. දැන් බලන්න. රයිට්. මෙතන සරසම ස්කන්ධ කියලා දැක්ක ගමන් මම යනවා මෙතෙන්ට. මම දන්නවා මේ සරසම ස්කන්ධ ටිකක් තියලා තියෙනවා ගුරුත්වාකර්ෂණ වාගේ. හැබැයි කමක් නැහැ. මම මුකුත් හිතන්නේ ලොකු දෙයක් අපි මෙහෙම අදහසක් අරගෙන ගියොත් එහෙම ක්වෙස්චන් එකට අපි කියවනකොට ප්‍රශ්නේ අපි අදහසක් අරගෙන ගිහිල්ලා නම් අයිඩියා එකක් අරගෙන ගිහිල්ලා නම් අපිට වර්ධිනවා. මොකද අපි සමහරවිට වැරදි අදහසක් අරගෙන ගියොත් එහෙම ප්‍රශ්නෙට අපි ඒක හිතේ තියාගෙන කියවන්නේ. එහෙම හිතේ තියාගෙන කියෝලා අපි අන්තිමේදී වැරදි උත්තරයක්මයි ගන්නෙ. එහෙම කරන්න එපා. හරි. දී ඇති රූපවල පෙන්වා ඇත්තේ එක් එක් සරසම ස්කන්ධ 6ක් සහිත වෙනත් පද්ධතියක්. මම මේක ටක් ගාලා සරසම ස්කන්ධ කියන එකට ඉරක් ගහ ගන්නවා. කො ඉර ගහ ගන්න වෙන්නේ නැහැ. රයිට්. මම ඉරක් ගහ ගන්නවා. මම වේගෙන් කියවන විදිහ බලන්න. දී ඇති රූපවල පෙන්වා ඇත්තේ එක් එක් සරසම ස්කන්ධ 6ක් වෙනස් පද්ධති පහක්. ඒක මට ඕනේ නැහැ. ඉන්නේ ස්කන්ධ 3ක් තබා ඇත්තේ සමපාත ත්‍රිකෝණයේ එක ශීර්ෂ මතයි. ඒක මම පොඩ්ඩක් සමපාත ත්‍රිකෝණය කියන එකට ඉරක් ගහ ගන්නවා. ඒ වගේම මට මතක් වෙනවා මම අර ඇඳ රූපේ ඇඳ රූපේ තව ටක් ගාලා පෙරලා ඔන්නම් බලන්න පටස් ගාලා මේක කියවන වේගෙ මම වැඩි කරවන්නම් කාලෙත් එක්ක සම්පාත ත්‍රිකෝණයක් තමයි තිබ්බේ කියලා හැමෝම දන්නවා. ඉතින් මේක ඕනෙත් නැහැ. අර රූපේ වගේ අදහස දැන් ඔන්න මැවෙනවා. දැන් රූපේ ඔලුවට අරන්නේ මේ ක්වෙස්චන් එකට ගියේ. රූපේ ඔලුවට ගත්තේ නැති එකෙට උට ආයෙ බලන්න වෙනවා.
ඔන්න බලන්න ක්‍රමවේදය. සම්පාත ත්‍රිකෝණයක ශීර්ෂ මතයි. අනෙක් ස්කන්ධ තුනේ ඒවායේ නොසැලෙන පරිදි තබලා තියෙනවා. ඒව ඕනේ. සියලුම ස්කන්ධ එකම තලයක ඇත. ඒවා වේගෙන් කියවගෙන යන්න. ස්කන්ධ එකිනෙක මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බල හැරුණකොට ඒ මත ක්‍රියා කරන අනෙක් බල නොසලකා හැරිය හැකි තරම් කුඩයි. ඉතින් එතකොට ටක් ගාලා මේක රිරක් ගැහුවම අපි දන්නවා ගුරුත්වාකර්ෂණ බල විතරයි තියෙන්නේ. එතකොට සමතුලිතතාවයේ පිහිටිය හැකි පද්ධතිය. දැන් ඔයිටත් වඩා ඉක්මනට සර් කරන්න පුළුවන්ද මේක කියෙව්වනේ. පුතා සාමාන්‍යයෙන් කරන්නේ එහෙමනම් ඔයාට ඊටත් වඩා ඉක්මනට ඕනේ නම් ඔයා හදිස් විකාරයක් නම් මෙහෙම. මුලින්ම බලනවා ප්‍රශ්නේ දිහා. ඔළුවට යම් දෙයක් ගන්නවා නමුත් ලොකු අයිඩියා එකක් ගන්නෑ. ඒක ගන්නත් කලින් ඔන්න බලන්න පළවෙනි පියවර එහෙනම් මතක තියාගන්න මෙන්න මෙහෙම මම මේක පියවර වශයෙන් කියන්නම්. පොඩි යාන්ත්‍රණයකට හුරු කරනවා කවුරු හරි කියයි රොබෝලා කරනවා කියලා නෑ. හිතන විදිය හදලා දෙනවා. ඒ වගේම විභාගයක් කියන රිටන් එක්සෑම් එකක්. ඒකින්ද ඒක පාස් වෙන්න අවශ්‍ය කරන දේත් මම දෙනවා. ඒ සාමර්ථ්‍යයක් ගන්න අවශ්‍ය දේ. අනිත් අය නොදෙන දේ. එතකොට පුතා මම මුලින්ම සරසම ස්කන්ධ කියලා උඩ චක්ටස් ගාලා බලනවා. සරසම ස්කන්ධ ඒ වගේම මම අන්තිමට අහන ප්‍රශ්නේ බලනවා. මොකද්ද මගෙන් අහන්නේ? අහන ප්‍රශ්න හිතේ තියාගෙනයි මම යන්නේ. මම බලනවා ටක් ගාලා පහත සමතුලිතතාවයේ පිහිටිය හැක්කේ. සමතුලිතතාවයේ පිහිටිය හැක්කේ. සමහරවිට යාන්ත්‍ර විද්‍යාවේ සමතුලිතතාවය දන්නේත් නැත. නේද? එහෙම හිතෙනවා. ඉතින් මම හිතේ තියාගෙන යනවා රූපේ දිහා. ඔන්න දැන් රූපේ ඔලුවට ගත්තා. දැන් ආයෙ මම ප්‍රශ්න කියවන්න එනවා. මුලින්ම කලේ උඩේ මුලින්ම අහන තැන බැලුවා. ඊට පස්සේ අන්තිමට අහන්නේ මොකද්ද බැලුවා. ආවා රූපෙට. ඊට පස්සේ රූපෙන් ඉඳන් ආයෙ මෙතෙන්ට එනවා. සරසම ස්කන්ධ 6ක් රයිට්. ඊට පස්සේ මම මේක බලනටක් ගාලා ඉන්නේ තුනක සම්පාත ත්‍රිකෝණයක හරි මම මේක දැක්කා ඉස්සෙල්ලා. අනෙක් ස්කන්ධ තුනේ ඒවා නොසැලෙන පරිදි තබලා දිනවා. ඒක මට ඕනේ නැහැ. සියලුම ස්කන්ධ වේගෙන් මේවා කියවුව හැකියි. මම මේ කියවන වේගෙන්ම කියවන්න. සියලුම ස්කන්ධ එකම තලයක තියෙනවා. ඒව වැඩක් නැහැ. ස්කන්ධ එකිනෙක මත ගුරුත්වාකර්ෂණ බලය හැරෙනකොට වෙන බල නැහැ. එහෙනම් ගුරුත්වාකර්ෂණ ප්‍රශ්නයක් මේක. සමතුලිතතාවයෙන් ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් කරමු. සමතුලිතතාවයේ පොඩි තැනක් මෙතනට යෙදෙනවා. ඒක වෙන කතාවක්. ප්‍රශ්නේ දාලා තියෙන ගුරුත්වාකර්ෂණ. පුතා ස්කන්ධයක් මත බලයක් ඇති කළ හැකි ප්‍රදේශයක් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක්. ගුරුත්ව බල තියෙනවා නම් ස්කන්ධ මත මේක දැන් ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවලු ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවලු ග්‍රැවිටේෂනල් ෆෝස් ෆීල්ඩ් එකක් තියෙනවලු. එතකොට මේ හැම ස්කන්ධයක් මතම අනිත් ස්කන්ධ මතින් ගුරුත්ව බල ඇති කරනවා. මේකේ තියෙන්න පුළුවන් ඒ කියන්නේ මේ හැම එක්කෙනාගෙම වැඩියෙන්ම සමතුලිතතාවයේ තියෙන පුළුවන් පද්ධතිය අහනකොට මම කරන්නේ එක ස්කන්ධයක් සලකනවා. සලකලා ලකුණු කරනවා එයා මත ඇති වෙන බල. මෙහෙට ඇති වෙනවා මෙහෙට ඇති වෙනවා මෙහෙට ඇති වෙනවා මෙහෙට ඇති වෙනවා. මේකේ සම්ප්‍රයුක්තයේ පහළට ඇති වෙන්නේ. එතන පළවෙනි එකේ සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා. සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වුණොත් තමයි වැඩේ වෙන්නේ. පුතා මෙන්න මේක බලන්න. මේක උඩට බැලුවා. රයිට් අවුලන්නේ. මේ පැත්තට බලයක් ඇති වෙනවා මෙහෙටත් ඇති වෙනවා. ඒකේ මේ පැත්ත පහළට විභේදනය කළොත් එහෙම උඩට විභේදනයත් එක්ක කැපිලෙයි වගේ සංරචක. හරියටම කියන්න බෑ. අපෙන් අන්නේ වඩාත්ම පිහිටිය හැක්කේ. හරියටම නෙමෙයි. ඊට පස්සේ ඊගාව එක බලනවා. මේක හින්දා ආකර්ෂණ බලයක් මෙහෙට ආකර්ෂණ බලයක් මෙහෙට ආකර්ෂණ බලයක් මේ හැම ස්කන්ධයක් මතම මෙන්න මේ චූටි ස්කන්ධයෙන් අනිත් හැම ස්කන්ධයක් මගින්ම මේකට ආකර්ෂණ බල ඇති කරනවා අපි සලකන එක්කෙනාට. දැන් මම මෙයාව සැලකුවොත් මෙන්න මෙතන එයාටත් මෙහෙට ආකර්ෂණ බලයක් මෙහෙට ආකර්ෂණ බලයක් මෙහෙට ආකර්ෂණ බලයක් තියෙනවා. දැන් මම මෙයා සැලකුවොත් එහෙනම් මෙහෙට ආකර්ෂණ බලයක් මෙහෙට ආකර්ෂණ බලයක් මෙහෙට ආකර්ෂණ බලයක් මෙහෙම ආකර්ෂණ බලයක් එනවා පහළට එන්නේ මේ හැම එකකෙම දැන් මෙයාගේ මේ පැත්තට තියෙන ආකර්ෂණ බලය මේ පැත්තට තියෙන ආකර්ෂණ බලය කැපිලා යනවා හැබැයි මේ පල්ලෙ මෙන්න මෙහෙට එන ආකර්ෂණ බලය මෙහෙට එන ආකර්ෂණ බලය මෙහෙට එන ආකර්ෂණ බලය කාටවත් නැති කරන්න බෑනේ එතකොට ආකර්ෂණ බල තියෙනවා මුගේ විතරක් මෙන්න මේ දෙවෙනි එකාගේ විතරක් උඩට තියෙන බලය පල්ලෙහාට තියෙන විභේදන සංරචක වලින් මෙහෙම තියෙන දෙකේ උඩට තියෙන බලය පල්ලෙහ මෙහෙම එන විභේදනය ගත්තාම කැපිලා යනවා. ඒක හින්දා වැඩිම ස්ථාවර තත්ත්වෙ ඉන්නේ මෙයා. වැඩිම ස්ථාවර තත්ත්වෙ ඉන්නේ මෙයා. බල තුනක් යටතේ වස්තුව සමතුලිත වෙලා වගේ. ඇත්තටම මෙතන ස්කන්ධ දෙකක් තියෙන ඉඳ බල ඊට වඩා තියෙනවා. ඒක සම්ප්‍රයුක්ත ගත්තාම තුන් පැත්තකට එන්නේ බල තුනක් යටතේ සමතුලිත වෙලා වගේ. ඒක වැඩක් නැහැ. කොහොම වුණත් වඩා ස්ථාවර තත්ත්වෙ ඉන්නේ. ඒක දෙක මොකද පේනවා බල කැපිලා යන්න වැඩිම ඉඳ තියෙන්නේ ඒකේ. එතකොට දෙවෙනි එක බලන එක තමයි කරන්නේ. සාමාන්‍යයෙන් අපි අනිත් ඒවා අයින් කරගෙන යනවා. සරලයි. අපි යන් ඊගා ප්‍රශ්නෙට. මේකත් බලමු. ස්කන්ධයේ කැපිටල් M හා R වන වෘත්තාකාර මුදුවක කේන්ද්‍රයේ ස්කන්ධ M වන අංශුවත් තබලා තියෙනවලු. කැපිටල් M මගෙන් සිම්පල් M මත ඇති කරන ගුරුත්ව බලයේ විශාලත්වය. දැන් ගෝණා වගේ ගිහිල්ලා ඒක කරන්න පුළුවන්ද? බෑ. ඇයි? අපි සාමාන්‍යයෙන් ග්‍රැවිටේෂනල් ෆෝස් ෆීල්ඩ් එක නැත්නම් ග්‍රැවිටේෂනල් ෆෝස් එක. පුතා ගුරුත්ව බලය නිව්ටන් අර්ථ දැක්ුවේ අංශු වලට
මෙතන තියෙන්නේ වලල්ලක්. වලල්ලක් කියන්නේ particles නෙමෙයි, අංශු නෙමෙයි. වලල්ලක අංශු මාත්‍රී ස්කන්ධ අනන්ත ප්‍රමාණයක් තියෙනවා. Infinite number of particles. එතකොට එහෙම තියෙනවා නම් පුතා මේක මං අංශු වලට කඩනවා. සාමාන්‍යයෙන් අංශු වලට කඩනවා කියලා කරන්නේ මම මෙයා කෑලි වලට කඩනවා. පුතා මං මේක n ප්‍රමාණයකට කඩනවා. මේම කඩාගෙන යනවා. කඩලා ඉවර වෙලා මං ඒ එකක් මත මෙන්න මේ චූටි කෑල්ලකට මෙන්න මේ චූටි කෑල්ලක් මත මෙන්න මේ චූටි මැද ඉන්න එකාට මේ වලල්ලේ තියෙන චූටි කෑලි වලින් එකකින් ඇති වෙන ආකර්ෂණ බලය ගන්නවා. ඊට පස්සේ ආයේ මෙතනත් ඒ වගේම කෑල්ලකින් මෙහෙට ආකර්ෂණ බලයක් තියෙනවා. ගුරුත්ව බල හැමදාටම ආකර්ෂණ බලය attraction forces විතරයි. මේ පැත්තට තියෙනවා බලයක් ඒ වගේම පුතා මේ පැත්තටත් බලයක් එනවා. දැන් මෙයාගෙත් මෙන්න මේ වගේ පාටිකල් එකක් මේ පොඩි කෑල්ලක් අංශුවක් තියෙනවනේ. ඒ අංශුවට හරියන අංශුවක් මෙන්න මෙහෙ තියෙනවා. එතකොට අන්තිමේදී වෙන්නේ මොකක්ද? පුතා මේ පැත්තට තියෙන බලය වගේම කොහේ හරි වෙලාවක මෙහෙට බලයක් තිබ්බනම් ඒ වගේම අනිත් පැත්තටත් බලයක් ඇති වෙලා. එතකොට බල කැපිලා යනවා. ඉක්විලිබ්‍රියම් අවස්ථාවකට එනවා. කොහොම වුණත් අන්තිමේ සංප්‍රයුක්ත බලයක හින්දා ශුන්‍යයක් වෙනවා. මෙයා පෙළඹෙන්නේ නැහැ කොහෙටවත් යන්න. මොකද හැමතැනම හතර වටේට බල එනවා. මේකේ වැදගත් දේ තමයි මෙයා අංශු වලට වෙන් කරගත්තේ නැත්තම් මේක හිතන්න බෑ. මොකද නිව්ටන් හැමදාටම මේවා කිව්වේ අංශු වලට. ඉතින් අංශු වලට කියන්නේ කෑලි වලට කඩනවා. චූටික අංශු මාත්‍රී ස්කන්ධ වලට මම මේවා වෙන් කරනවා. You want to split it to small particles, pointed masses. හරි ඒකත් කළා. පුතා මේක දැන් මේ අනන්තයට සමාන වේ කියලා උත්තරයක් තියෙනවා. මේක ආන්සර් එක වෙන්නේ 0. හැබැයි අනන්තයට සමාන වේ කියලා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් F සමානයි G m1 m2 බෙදීම r වර්ගය තමයි අපි දන්න සමීකරණය. වැරදිලා හරි මේ r බිඳුව කරා ගියා නම් ඒ කියන්නේ මේ වලල්ලත් අපි සලකන චූටි ස්කන්ධයත් අතර දුරේ වෙනසක් තිබ්බේ නැත්නම් මේ r බිඳුවක් වෙනව නේද? r බිඳුව වුණාම මොකක් හරි සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුවම සාමාන්‍ය අර්ථ විරහිතයි කියලා කියන්නේ. undefined conditions කියලා කියන්නේ. ඒ වුණාට physics වලදී අපි කියන්නේ එයා අනන්තය කරා යනවා කියලා. අනන්තය කරා යනවා කියලා කියන්නේ. එන අනන්තය කරා යන්නේ එහෙම වුණා නම් ඒ දෙන්න අතර දුරක් තිබ්බේ නැත්නම් මේ වලල්ල මේ ස්කන්ධේ මත තිබ්බනම් එහෙම වෙලා නැහෙනේ. right. ගුරුත්ව ත්වරණ අපේ gravitational field intensity ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවය යටතේ කතා කරමු. තව ප්‍රශ්නයක් මට හිතෙනවා කතා කරන්න ඕනේ කියලා. මට හිතෙනවා මෙයා හොඳයි කියලා. මේ ප්‍රශ්නේ මම කතා කරන විදිහ ඔබ ප්‍රශ්නයක් කරගන්න එපා. මැත්ස් අයටත් බයෝ අයටත් දෙගොල්ලන්ටම තේරෙන විදිහට මම මේ කතා කරනවා. ඔයාලට මෙච්චර කාලෙ මේ ප්‍රශ්නේ ඕන තරම් ක්ලාස් වල කරලා ඇති ඒත් මම මේ කරන විදිහට කරලා නැහැ. ඒක තමයි හරිම දේ. හරි බලන්නකෝ. දැන් ඔන්න මම අර කිව්ව ක්‍රමේ. දීගේ L size ස්කන්ධයෙන් වන ලෝහ දණ්ඩක් ඊට පස්සේ මම ආය අහනවා ආය පල්ලෙහා බලනවා. ඔන්න උඩ බැලුවා. දැන් ඔන්න පල්ලෙහා බලනවා. ගුරුත්ව ශේෂ්ත්‍ර බලයේ විශාලත්වයේ ද නම් මේ ගුරුත්වාකර්ෂණයේ බලයේ විශාලත්වයේ නම්. ඕක ඉංග්‍රීසි මීඩියම් කට්ටියටත් ඔය විදිහටමයි ටැකල් කරන්නේ ක්වෙස්චන්ස්. උඩ බැලුවා පල්ලෙහා බැලුවා රූපේ දිහා බැලුවා මුළු එක කියෙව්වා. ඔහොමමයි යන්නේ. මුල් කාලේ ඔහොම කියලා දුන්නට පස්සේ අපේ රිවිෂන් එකේදී හෙන්න වේගෙන් කළා දාලා ප්‍රශ්න ටික ගොඩ දානවා. ඒ වේගේ ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ප්ලේබෑක් ස්පීඩ් එක හදනවා. ඔයාලට ඕනනම් ස්ලෝ කරලා බලන්න පුළුවන් තේරෙන්නේ නැති ළමයෙක්ට. ප්ලේබෑක් ස්පීඩ් කියලා එකක් තියෙනවා. මම මේ කියන ස්පීඩ් එක ඔයාලට දෙගුණයකින් අඩු කරගන්නත් දෙගුණයකින් වැඩි කරන්නත් 1.5කින් වැඩි කරන්නත් අඩු කරන්නත් මම හදනවා. ඒවා IT එකකින් කරයි. හරි. ඔය තියෙන ගුරුත්ව බලයේ විශාලත්වයේ ද නම් අහනවා. එතකොට ගුරුත්වාකර්ෂණ බලය ගැන කතා කරලා තියෙන්නේ. දැන් ඔන්න බලමු. රූපෙ දිහා බැලුවා. රූපෙ දිහා බැලුවට ඒක පේන්නේ නැහැ නේ. කොබාන. right. ඒක ඕනෑවට ගන්න මට මතකයි මේක. දිග L හා ස්කන්ධ M වල ලෝහ දණ්ඩක් B දණ්ඩ සාදා ඇත්තේ ඒත් සර්ව සමවෙච්ච ලෝහ දණ්ඩක right. ඔන්න බලන්න. රතු. සර්ව සමවෙච්ච තවත් දණ්ඩක් අරගෙන අර ආච වෘත්ත ඡාපයක් අර ආරිත වෘත්ත ඡාපයක් කියන එක ඕනේද? නෑ රූපෙ තිබ්බා. අර ආකාරයට තියෙනවා ඒ සිම්පල් M ලක්ෂාකාර ස්කන්ධයක් රූපේ පෙන්වන ඇති ආකාරයට A හා B අතර තබලා තියෙනවා.
Fa කියන්නේ A මත ගුරුත්වාකර්ෂණ බලය. ඉතින් ඒක පොඩ්ඩක් ඉර ගා ගන්න. ඇත්තට මේකේ අමුත්තක් නැහැ. වැරදිලා හරි මේක Fa කියන එක්කෙනා B මත කියලා තිබ්බනම් තමයි අවුල වෙන්නේ. එහෙම උනොත් සම්මතියෙන් පොඩ්ඩක් පැනලානේ. එහෙම සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණ බලය සහ Fb අනු M මත B මත ගුරුත්වාකර්ෂණ බලය වෙනවා. නම් අපෙන් අහන්නේ මේකේ පොඩි සම්බන්ධයක්. ඔච්චරයි අපිට වැදගත්. ඔක පට ගාලා කියව ගන්න පුළුවන්. මම අර කියන විදිහට මුලින් බලලා යට බලලා අහන දේ බලලා ඊට පස්සේ රූපේ දිහා බලලා පට ගාලා එනකොට අර්ථයක් තියෙනවා. ඒකෙන් මොකක්ද අහන්නේ කියලා පට ගාලා අල්ල ගන්න පුළුවන්. මේ අලුතෙන් එන ඒවා හැම එකම දිගයි. ඉස්සරහට එන ප්‍රශ්න පත්‍රේ තවත් දිග වෙනවා. හුඟක් වෙලාවට එහෙම නෙවෙන්නේ ඉතින්. ඒක හින්දා මේ පුරුදු වෙලා ඉන්න. හරි මේ F සමානයි G M1 M2 බෙදීම R වර්ගය කියන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරන ගුරුත්වාකර්ෂණ බලය. අපි සාමාන්‍යයෙන් කතා කරන ගුරුත්වාකර්ෂණ බලය තමයි පුතා F සමානයි G M1 M2 බෙදීම R වර්ගය කියලා ඕකේ දීලා තියෙන්නේ. දැන් ඔන්න ඔයා පොඩ්ඩක් බලන්න. දැන් මම ඕක පෝස් කරන්න ඕනේ නැහැ. ඔහොම ප්‍රශ්න බලන්න. ඔහොම බලන්න. ඔහොම. ආයෙ වෙන විකාර බෑ. ඔහොම බලන්න ඕනේ. කො හරිද? හරි එහෙනම්. ඔන්න දැන් මේක අපි ප්‍රශ්න කරමු. F සමානයි G M1 M2 බෙදීම R වර්ගය කියන්නේ සාමාන්‍යයෙන් තියෙන අවස්ථාව. ඒ කියන්නේ කැපිටල් M ස්කන්ධයක් විතරක් කොහේ හරි තැනක තිබ්බනම් ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනක කැපිටල් M ස්කන්ධයක් තිබ්බනම් එතකොට ඒත් අතන R නම් දුර එහෙම වුණොත් මොකද වෙන්නේ කියන එක තමයි මේ තියෙන්නේ. හරිද? මේ G1 M2 බෙදීම R වර්ගය. ඒ අර මේ දෙන්න ගැන වෙනම සලකන්න ඕනේ. මොකද කරන්නේ මුලින්ම අංශු මාත්‍රී ස්කන්ධ වලට වෙන් කර ගන්නවා. වෙන් කළා ඒ එක එක මත ඇති වෙන ගුරුත්ව බල ලකුණු කරනවා. ලකුණු කරන්නේ නැහැ පොතේ. ඒව ඔළුවේ තියෙනවා. ලකුණු කරනවා. ඔන්න ලකුණු කරගන්න. ඔන්න exam එකේදී ලකුණු කරගන්න. You can mark it if you want. මෙහෙම ලකුණු වෙනවා. හරි? එතකොට බලන්න මෙතන L බෙදීම දෙකක් නේද මුළු දුර තිබ්බේ. එතකොට මෙතන simple R නේද මෙතන ඉඳන් මෙතන තිබ්බේ. මෙතන ඉඳන් මෙතන තිබ්බේ simple R නේද? මෙතන ඉඳන් මෙතෙන්ට මෙතන ඉඳන් මෙතෙන්ට මෙහෙම තියෙන එක ගත්තොත් එහෙම දැන් මෙතන බලන්නකො මේ කැලේ L බෙදීම දෙකයි මෙතන තියෙන simple R. එතකොට මෙතන එන්නේ දෙන්නගේ පයිතගරස් දැම්මම L බෙදීම දෙකේ වර්ගය දැන R වර්ගයේ වර්ග මූලය නේද? මූලයේ වර්ගය නේද? මෙන්න මේ සමීකරණ කැලලට මේකට. F සමානයි G M1 M2 බෙදීම R වර්ගය කියලා සමීකරණයක් තියෙනවනේ. මෙතෙන්ට එන්නේ ඇත්තටම දැන් මෙතෙන්ට එන්නේ මෙතන R වර්ගයට දැන් එන්නේ L බෙදීම දෙකේ වර්ගය ධන R වර්ගයේ වර්ග මූලයේ වර්ගය නේද? ඔව්. එතකොට මොකද වෙන්නේ? පුතා R වර්ගයට වඩා මොකද වෙන්නේ මේක? R වර්ගයට තව කෑල්ලක් එකතු වෙලානේ කොහොම හරි. ඇත්තටම මෙතනින් අන්තිමටම එන්නේ L බෙදීම දෙකේ වර්ගය ධන R වර්ගය කියන සමීකරණය. එතකොට එයා R වර්ගයට වඩා වැඩි නේද? සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම එකක් කරන්න හැම වෙලාවෙම ප්‍රශ්නකදී. මෙන්න මේ විදිහට කොයි හරි වෙලාවක එකයට R වගේ ප්‍රශ්න තිබ්බොත් ඔයා මතක තියාගන්න හැම වෙලේම මෙයා වැඩි වෙනවා නම් මෙහෙට ඉරක් ගහ ගන්න. වැඩි කරපු ගමන් මෙහෙට පල්ලෙහාටයි ඉර වැදෙන්නේ. එතකොට දැන් මෙතන මොකද උනේ? මේ R වර්ගයට වඩා L බෙදීම දෙක කියන කෑල්ල ආවට පස්සේ මේක වැඩි වුණා නේද? මෙහෙම වැඩි වුණා නේද? වැඩි වෙනකොට මම මෙහෙට පල්ලෙහාට ඉර ගහ ගන්නවා මෙයා අඩු වෙනවා. බලය අඩු වෙනවා. මෙයා වැඩි වෙනකොට බලය අඩු වෙනවා. හරි බලය අඩුයි. ඒකේ බලය අඩු වෙනවා. ඉන්නේ මම මේක වේගෙන් කරන්නේ නැත්තේ ඔයාලට ලොකු දේවල් මම මේක දෙනවා. මම එක ප්‍රශ්න සාකච්ඡාවක් කරා. තාම පැය භාගයනේ. ඕක බලන්න පැය භාගය. මේක බැලුවට මුකුත් වෙන්නේ නැහැ. හරි. ඊගාවට මෙතන බලන්න. මෙන්න මේ කෑල්ල. මේක ගත්තොත් එහෙම මෙයා අපි පුංචි කෑලි වලට වෙන් කරගත්තට පස්සේ අර වලල්ල වගේම මෙයාගේ වෙන දේ තමයි එයාගේ හැම වෙලෙම මේ R වර්ගය කියන එක කෙනා වෙනස් වෙනවද? නෑ. ඇයි?
ඒ r වර්ගය කියන එක වෙනස් නොවෙන්නේ අපි සලකන මෙන්න මෙතන අපි සලකන මේ ස්කන්ධය මෙන්න මෙහෙම වලල්ල මෙහෙම බෙදලා අරගත්තට පස්සේ ඕනෑම වෙලාවක මේ හැමතැනකටම තියෙන දුර කොච්චරක්ද? r නේද? r තමයි. එතකොට සාමාන්‍යයෙන් මේ එක ස්කන්ධයක් අපි මොකක් හරි simple m1 වගේ ගත්තොත් එහෙම m1 මෙතන simple m තිබ්බේ. එතකොට m බෙදීම r වර්ගය කියලාමයි එන්නේ. අන්තිමේදී මෙයාගේ සම්ප්‍රයුක්තය ගන්නකොට තමයි දැන් මෙයාගේ සම්ප්‍රයුක්තය ගන්නකොට මේක පුංචි කෝණයක් තියෙනවා θ1 θ2 θ3 θ4 ආදී වශයෙන් මේක θ4 නම් අන්න ඒ විදිහට θ කෝණ තියෙනවා. හරි? එතකොට θ කෝණ තියෙනකොට මොකද වෙන්නේ? පුතා අන්තිමේදී ඕකේ අපිට එන්නේ cos සංරචකයක්. සාමාන්‍යයෙන් ඔක්කොම එකට එකතු කළාට පස්සේ අපිට f සමානයි g යම් කෑල්ලක් මෙතන capital M බෙදීම simple M බෙදීම r වර්ගය කියලා ගත්තොත් වාරයක් cos. ඒ කියන්නේ ඇත්තටම මේකේ අපි එක එක ස්කන්ධ ගන්න ඕනේ. මේක m1 මෙතන simple M නම් මෙතන capital M1 නම් ආයේ මෙතනට m2 කියලා එකක් මෙතන එක තැනකදී එනවා. m3 කියලා එකක් එනවා. මෙතනත් θ1 θ2 θ3 විදිහට එනවා. කතාව මේකයි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මෙතන r වර්ගයමනේ. මෙතන r වර්ගය. අරයාගේ මොකද උනේ? පළවෙනියටම සලකපු දණ්ඩේ. පුතා ඒ රොඩ් එකේ මොකද උනේ? l divided by 2 කියන කෑල්ල ආපු ගමන් මේ කෑල්ල අඩුයි නේද කොහොමද? මෙතන r වර්ගයේ මෙයාගේ තියෙන්නේ. එතකොට මෙයාට වඩා කොහොමද දණ්ඩේ අඩුයි. එහෙනම් අඩුම තියෙන්නේ දණ්ඩේ. දණ්ඩේ අඩුයි. ඇයි ඊගාවට දැන් නිකන් ලක්ෂීය ස්කන්ධ දෙක සැලකුණ අවස්ථාව අන්තිම අවස්ථාවට වඩා කොහොමද එතන තාර වර්ගෙන් තියෙන්නේ? නිකන් ලක්ෂීය ස්කන්ධ දෙකත් සලකලා දීලා තියෙනවා. මෙතන සිම්පල් m තියෙද්දි මෙන්න මෙතන කැපිටල් m වගේ තියෙන අවස්ථාවත් ඒගොල්ලෝ සලකලා තියෙනවා. එතෙන්දි තියෙන දුර r වර්ගයමයි. එතකොට දැන් මෙතන තමයි r වර්ගයට වඩා වැඩි කැලලක් ආවේ. එහෙම වෙච්ච තැන මෙතන අඩු වෙනවා. එහෙනම් දණ්ඩ තමයි අඩුම. එහෙනම් දණ්ඩ අඩුම තියෙන උත්තරයක් තියෙන්න ඕනේ. දණ්ඩ අඩුම තියෙන උත්තරයක් තියෙන්න ඕනේ. දණ්ඩ අඩුම කොහොම කන් දණ්ඩ අඩුම තියෙන උත්තරයක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. සමාන වෙන්න බෑ. දණ්ඩ නෙමෙයි මෙතන b දාලා තියෙන අඩුම. ඒක වෙන්න බෑ. b අඩුම දාලා තියෙන මේක වෙන්න බෑ. එක්ක මේක මේක නම් හොඳටම තේරෙනවා. අර කොස් සංරචක ආපු ගමන් මෙන්න මෙයාගෙන් එන කොස් සංරචක ටික ඒ කියන්නේ මේ පැත්තේ resultant force එක if you are considering about the resultant force of that පුතා මේ පැත්තට අනිවාර්යයෙන්ම සම්ප්‍රයුක්තයේ අර සංරචක ටිකක් එනවනේ. ඒ කියන්නේ components ටිකක් එනවනේ. ඒ කියන්නේ මෙයා මෙහෙම විභේදනය කරනකොට ඒකින්ද අනිවාර්යයෙන්ම cos θ පද ටිකක් එනවා. ඒකින්ද සමාන වෙන්න බෑ කොහොමත් සමීකරණේ. ඒකින්ද උත්තරේ මේක. ඒ වුණාට ඒක ඇයි එහෙම වෙන්නේ කියන එක පොඩ්ඩක් කතා කරමු. ගොඩක් කන්ති වල මම දැකලා තියෙනවා cos θ එනවා. ඒකින්ද මෙහෙමයි ගාලා ගන්නවා. අනික මේක අයින් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ එහෙම අයින් කරලා ගන්නව නෙමෙයි. cos θ එනවා. ඒකින්ද අඩුයි නේද කියලා ගන්නවා. මිස මේ විදිහට අයින් කරලා පටගාලා උත්තරේ ගන්න නැහැ. දැන් මේක අයින් කරලා මේක අයින් කරලා මේක අයින් කරාට පස්සේ මෙතන සමාන කිරීම කොහොමත් වෙන්න බෑ කියලා දන්නවා. ඒකින්ද ගන්න. ඒ විදිහට ගන්න නැහැ. අරගොල්ලෝ cos θ වෙන්න බෑ කියලා ගන්නවා මිස කොහොම අයින් කරන්නේ නැහැ. ඊළඟ දේ මේ විදිහට කියලා දෙන්නෙත් නැහැ. මේ විදිහට. එහෙම කියලා දෙනවනේ සෝක් ඈ. cos ප්‍රස්ථාරය බයෝ ළමයිනුත් දැනගන්න. උනුත් දැනගන්න ඕනේ කොහොමද මේක මේ කම්බයින් මැත්ස් වලට විතරක් නෙමෙයි මේ ෆිසික්ස් වලටත් තියෙනවා. ප්‍රස්ථාරය. cos ප්‍රස්ථාරය මෙහෙම වෙන්නේ. හරිද? ඒකේ මේ කෑල්ල විතරනේ අපිට ඕනේ. අපි කුඩා කෝණනේ සලකන්නේ. small angles නේ. එතකොට බිඳුවත් phi බෙදීම දෙකත් අතරේවමයි අපි සලකන්නේ නේ. බිඳුවයි phi බෙදීම දෙකයි අතරේව සලකන්නේ. එතකොට මෙතන එක එන්නේ. උපරිමගේ එකයි. දැන් බලන්නකෝ මේ මෙන්න මේ වගේ එකකින් ගන්නකොට මෙන්න මේ වගේ තැනක් ගත්තොත් එහෙම අර අතන මෙතන දැන් අර θ1 θ2 θ3 ආදී වශයෙන් මෙහෙම එනකොට ඒ හැම එක්කෙනෙක්ගේම cos θ පදාවනේ cos θ පදාවනේ cos θ පදාවනේ cos θ පද cos θ. එතකොට මේ θ පද හැම එකම පුංචිනේ. ඒ කියන්නේ බිඳුවත් මේ θ1 නම් එයා phi බෙදීම දෙකත් අතර තියෙන. එතකොට ඒ වගේ එකක් සැලකුවොත් ඒක බිඳුවයි එකයි අතර තියෙන සංඛ්‍යාවක් අපිට උත්තරේ එන්නේ. මෙහෙමත් ගත්තාම බිඳුවයි එකයි අතර ඒ කියන්නේ මෙතන වැදුනොත් බිඳුවයි එකයි අතර තියෙන සංඛ්‍යාවක් අපිට එන්නේ.
ඒකින්ද අපිට දැන් එන අන්තිම උත්තරේ බිඳුවයි දැන් මේක x නම් අපිට ආපු උත්තරේ 1යි අතර තියෙන සංඛ්‍යාවක් අපිට එන්නේ. එතකොට දැන් f සමානයි දැන් බිඳුවයි 1යි අතර තියෙන සංඛ්‍යාවක් නම් අපිට එන්නේ f සමානයි g m1 capital M simple M capital M බෙදීම r වර්ගයේ ඉන්නකොට මේ cos theta 1 කියන එක කියලා මම සැලකුවොත් එහෙම මේක 0.1යි අතර සංඛ්‍යාවක් නම් මේක 0.9යි 9 නම් පුතා මතක තියාගන්න සාමාන්‍යයෙන් 4 වැඩි කළොත් 0.9යි 9න් 4ට වඩා අඩු සංඛ්‍යාවක් හම්බ වෙන්නේ 5 වැඩි කළොත් 0.9යි 9න් 5ට වඩා අඩු සංඛ්‍යාවක් හම්බ වෙන්නේ 6 වැඩි කළොත් if you are multiplying 6 by 0.99 what will happen the number will be it will be decrease or it is it is lesser than 6 පුතා 6ට වඩා අඩුයි අනිවාර්යෙන්. ඒ වගේ 0යි 1යි අතර සංඛ්‍යාවකින් මේ f වැඩි කළාම අර f සමානයි g m1 m බෙදීම r වර්ගයට වඩා අඩු සංඛ්‍යාවක් එන්නේ. ඇයි 0යි 1යි අතර සංඛ්‍යාවකින් වැඩි කළාම කලින් තිබ්බට වඩා අඩු වගයක් එන්නේ. ඒක හින්දා කොහොමත් අපි ගත්ත උත්තරේ හරියටම හරි හේතුව why is that අනිවාර්යයෙන්ම සමාන කිරීම වෙන්න බැරි හේතුව තමයි අර විදිහට ඔව් cos පද ආපුවම අනිවාර්යයෙන්ම මෙයාට වඩා අඩු සංඛ්‍යාවක් එන්නේ ඒකින්ද එහෙම වෙන්න බෑ cos පද 0.1යි අතර සංඛ්‍යාවක් අපි සලකන්නේ කුඩා කෝණ සැලකුවාම කොහොමත් අනිවාර්යයෙන්ම ඊට වඩා අඩු වගයක් එන්නේ ඕකයි හේතුව හරි ඕවා සාමාන්‍යයෙන් ක්ලාස් වල ඔය විදිහට කතා කරන්නේ නැහැ ඔහොම දේවල් මුලින් ඉගෙන ගත්තට පස්සේ මේ වගේ චුට්ටක් වෙලා ගියත් ඊට පස්සේ වැඩේ පුළුවන් වෙනවා හැබැයි මම කෙටියෙන් කළා පළවෙනියට මම මේ කෙටියෙන් කරපු විදිය තමයි මේක කියවන විදිය කරලා දුන්න පළවෙනියට දෙවෙනියට මම කොහොමද දන්නවා FA ට වඩා FB අනිවාර්යයෙන්ම කුඩායි sorry මෙතන අපි පොඩ්ඩක් අයින් කරනකොට පොඩි අවුලක් ආවද නෑනේ right හරි අවුලක් නෑ FA තමයි පුංචිම වෙන්න ඕනේ කිව්වා එතකොට FA පුංචිම වෙන්න ඕනේ නැතන මෙතන FB පුංචිම අරගෙන තිබ්බේවා තිබ්බා එතකොට FB පුංචිම තියෙන ඒවා වෙන්න බෑ සහ ඒ කට්ටිය සමාන නෑ කොහොමත් සමාන එකක් වෙන්නම බෑ අපි අනිවාර්යෙන් දන්නවා වෙනස් දුරවල් ඒ වගේම FB පුංචිම වෙන්න ඕනේ ඒකෙන්ද මේක වෙන්න බෑ මේක වෙන්න බෑ එතකොට FA පුංචිම උත්තරයක් වෙන්න ඕනේ FA පුංචිම උත්තරයක් වුණාම අනිවාර්යයෙන්ම උත්තරේ 4 වෙනි එක වෙනවා අර cos කතාවත් එක්ක